දෑත නළලේ තබා අප සරණ ගිය අපගේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් අභියස අප සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියන්නේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා යෝ කප්ප කෝටි හිපි අප්පමෙයං කාලං කරුන්තෝ අපි දුක්ඛරානි තේදං ගතෝ ලෝක හිතාය නාතෝ නමෝ මහා කාරුණිකස්ස තස්ස කුලෝනු මෙන් සත් වෙත පතල නැන සව් පදාරුත හෙලි කල ලොවට සිත නිතර නමලින් මුනිඳු සරණත අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිජ්ජාදි කිලේශ ජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස ලංකර සසර හිම් දුරු කර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වන්දින් නවලෝතුරා සදහම් ගුණෙහියෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප් පභූතිහි යුක්තෝ කෙත්තං ජනානං කුසලත්ථිකානං තමාරිය සංඝං සිරසා නමාමි කිසි කෙනෙකුන් පමණ නොකලකි ගුණැති අපමණ සත හට පිලිසරණ වන්දිම් අදරින් අරි සංඝගණ साधु साधु साधु
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ හි තස්ස භගවතෝ සක්ඛ්‍ය පුත්තස්ස සිරීමතෝ තේනායං අංගපත්තේන අංග ධම්මෝ සුදේසිතෝති. මූලාසනයෙහි වැඩ සිටින අපගේ ගුරු දේවෝත්තම අවසරයි ගල්පියුමේ සුමනරන්සි ලොකු ස්වාමීන් වහන්සේගේ පාපියුම් වන්දනා කරමි. මට සමාව අවසර ලැබේවා. දෙවන ආසනයේ වැඩ සිටින අපගේ ගුරු දේවෝත්තම බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම අධිපති අවසරයි රිදී මාලියද්දේ සුසන්ත අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළ මහා සංඝරත්නය, ඒ වගේම විශේෂයෙන් අපේ කෝට්ටේ ස්වාමීන් වහන්සේ, අපේ කල්යාණ මිත්‍ර අවසරයි කෝට්ටේ වප්ප අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙහි පාපියුම් වන්දනා කරමි. මට සමාව අවසර ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ දහමින් සැනසෙන මොහොතක් අපි හැම දෙනාගේ ජීවිතවලට මෙලෙසින් උදාපත් උනේ. මේ ගම් ප්‍රදේශයට මේ සාවිශාල සිල්වත් ගුණවත් සංඝ පිරිසක් වැඩම කරලා මේ පාඨශාලාවේ ඉගෙන ගනු ලබන සිසු දරුවන්, ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු ගම්වාසීන්ගේ යොමු වීමෙන් මූලිකත්වයෙන් අපේ අතිපූජනීය ගුරුදේව ගල්පියුමේ ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් මෙම භූමිය පුණ්‍ය භූමියක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ උතුම් පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් මේ පුණ්‍ය භූමියේ රෝපණය වුණා. බෝධීන් වහන්සේ නමක්. ඊතා මනරම් දර්ශනීය බුද්ධ මන්දිරයක් ඉදි වුණා. මේවා මහා පින්කම් බුද්ධ ශාසනයක පමණක් සිද්ධ කරන්නට ලැබෙන. ඔය පරණ බණ පොතක සඳහන් වෙනවා යම් ප්‍රදේශයකට බුදුරජාණන් වහන්සේ වැඩියේ නැත්නම් ඒ දිශාව හිස් දිශාවක් කියලා. උන් නොවැඩි දෙස් උන් වෙත නොනැමි හිස්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශක ධාතුන් වහන්සේලා නොපිහිටි දේශයක්, හිස් වූ භූමියක් ලෙසයි සඳහන් කරන්නේ. ඉතින් මේ භූමිය අද පටන් මේ දිනවකවානුවේ පටන් මතු බොහෝ කලකට බොහෝ දෙනාගේ වන්දනාමානයන්ට පාත්‍ර වන විශේෂයෙන් මෙම පාඨශාලාවේ දුවදරුවන්, විදුවල්පති, ගුරුවරු මේ හැම දෙනාටම උදේ හවස මහ පිනක් එකතු වන පුණ්‍ය භූමියක් බවට පත් කළා අපේ ගල්පියුමේ ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතින්. ඉතින් මේ වගේ පින්කමක් සිද්ධ කරපු මොහොතක බුදුරජාණන් වහන්සේ වදාළ අමා ධර්මයට අනුව තථාගතයන් වහන්සේගේ සිරිමුව මඩලින් මතුවලා ආ බුදු වදන් වලට අනුව මෙබඳු පින්කම් අපේ ජීවිතවලට කෙලෙසින්ද බලපාන්නේ මේ කාරණය ගැන සිහිපත් කර දීම මහා සංඝරත්නයේ යුතුයකමක්. පින්වත් හැම දෙනාම නිහඬව මේ උතුම් කෙටි අනුශාසනාවට සමන් දීලා මේ පින්කම සියතින් කරගත්තා වගේ තමාම සිදු කළා වගේ මේ පින අනුමෝදන් වෙන්න. ජීවිතයට පින නැති වුණාට පස්සේ බොහෝ දුක් විපත් පැමිණෙනවා. චිත්ත පීඩා, කායික පීඩා ජීවිතවලට පැමිණෙන්නේ පින ගෙවි යනකොට, පින අඩු වෙනකොට. අකුසල විපාක වශයෙන්මයි චිත්ත පීඩා, කායික පීඩා ජීවිතයට ඇති වෙන්නේ. කුසල විපාක වශයෙන් කිසිදාක චිත්ත පීඩාවක්, කායික පීඩාවක් මේ ජීවිතයට ඇති වෙලත් නැහැ, ඇති වෙන්නෙත් නැහැ.
පින කියන්නේ පින පිනා යන සැප විපාක ගෙන දෙන උතුම් උදාර ධර්ම ශක්තියක්. ඉතින් එබඳු පින්කම් ලද සෑම අවසරයකින්ම ජීවිතය තුළ සම්පාදනය කර ගැනීමයි සිද්ධ කළ යුතු වන්නේ. කවුරුත් නොබෝ කලකින් ජීවිතේ නැමැති හටන තුල පරාජයට පත් වෙනවා. ඇයි මම එහෙම ප්‍රකාශ කරන්නේ? මේ ජීවිතය උපන්දා පටන් මේ දෙන මොහොත දක්වා පැවැත්වීම මහා හටනක්, යුද්ධයක් වගේ. යුද්ධයක් වගේ ජීවිතයේ කෙසේ හෝ හැමදාම ආහාර පාන කවමින් ගහසච්ඡාදන මතින් මේ ජීවිතය නඩත්තු කරද්දී බොහෝ දුක් උහුලන්න සිද්ධ වෙනවා. කුස පුරව ගන්න ඕන, මේ ශරීරයට ඇතිවන විවිධාකාර ආබාධ සමනය කර ගන්න ඕන. මේ වගේ කාලයක නම් මාරාන්තික රෝග පීඩාවන්ගෙන් බේරෙන්න ඕන. ඉතින් කොහොම හරි මේ ජීවිතය ගැට ගහ ගත්තත් දුතියං වස්ස සතන්න පාපුනාති, දෙවන අවුරුදු 100 දක්වා ජීවත් වෙන්නේ නැහැ. එයින් අදහස් කරන්නේ 200ක් අවුරුද්දක් ජීවත් වෙන්නේ නැහැ. උපරිම ජීවත් වුණොත් අවුරුදු 100ක් අප්පං වා භීයෝ, ඊට වඩා ටිකක් වැඩි වෙයි. හැබැයි මේ වගේ යුගයක මිනිස් ආයුෂයේ සෑහෙන ශීඝ්‍රයෙන් පහර වැටිලා වර්ණයෙන් සැප බල ප්‍රඥාවෙන් සමස්ත මානව වංශයේම බිඳ වැටිච්ච යුගයකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ ජීවිත කොයියම් මොහොතක මේ අහිමි වීම සිද්ධ වේද කියන්න බෑ. ඉතින් මේ කාරණා හොඳට සිතේ තබාගෙන ලද සෑම අවසරයකින්ම ජීවිතයට පිනක් එකතු කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ජන සමාජයේ වැඩිහිටි පරම්පරාවේ පරම යුතුයකම වන්නේ තමා ධර්මයේ පිහිටලා තමන්ගේ දුවදරු මුණුපුරු පරම්පරාවට හොඳ ආදර්ශයක් ලබා දීම. දැන් මේ ප්‍රදේශයේ මේ පාඨශාලාවට බෝධීන් වහන්සේ නමක් මෙලෙසින් රෝපණය කරලා බුදුමැදුරක් ඉදි කරලා මේ ඉගෙන ගනු ලබන දුවදරුවන්ට ඒ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන දිරිදීමක් ලබා දීලා මේ හැමදේම සිද්ධ කළේ ඒ වැඩිහිටියන්ගේ යුතුයකම් වගකීම් මනාව හඳුනා ගැනීම වශයෙන්. විශේෂයෙන් අතිපූජනීය ගල්පියුමේ ලොකු ස්වාමින් වහන්සේගේ ඒ අනුශාසකත්වයේ කාරුණිකත්වයේ මතයි මේ මහා පින්කම් මාලාව සිද්ධ වන්නේ. අපේ පින්වත් ස්වාමින් වහන්සේ බොහොම කාරුණික හදවතක් ඇති, මුදිතාබර වදන් නැති, නොමසුරුව ගුණය අනුමෝදන් වන බෝධිසත්වයන් වහන්සේ නමක්. ඉතින් මේ පුණ්‍ය භූමිය මේ ප්‍රදේශයෙන් සම්බුද්ධ ශාසනයට දායාද වූ ඒ මහෝත්තමයන් වහන්සේගේ පාදස්පර්ශය යම් භූමියකට ලැබේ නම් ඒක සැබවින්ම වාසනාවන්ත භූමියක්. අවුරුදු 30කට වැඩි කාලයක් ශාසන භ්‍රමචර්යාවක් නිකලල්ව දරා ගනිමින් ඒ සම්බුද්ධ ශාසනයේ සිදු කරන ලද ප්‍රාතිහාර්යයයි මේ මහ පින්කමකින් මූර්තිමත් වෙලා පේන්නේ. වැඩි දිසාවේ බොහෝ දෙනා බොහොම අගය කොට සලකන ප්‍රියමනාප සිනහවකින්, ගුණයෙන් ආදෘත හදවතකින්, කරුණාබර වදන් වැලකින්, මුදිතාබර ආමන්ත්‍රණයකින් බුදුරජාණන් වහන්සේගේ අමා පණිවිඩය මෑත ඉතිහාසයේ ජනගත කළා. මටත් ඒ මුව මඩලින් පැන නැගුණ බුදු වදන් ඉතිහාසය අහන්ත ලැබුණා ගිහි ගෙදර ගත කරන උපාසක දරුවෙක් ලෙස. ඒ බුදු වදන් ඇසීමෙන්ම මාසිත යොමු වුණා මේ උතුම් පැවිදි ජීවිතයේ පිණිස. ඉතින් ඒ නිසා එහෙම බලනකොට අපවන් බොහෝ කුල පුත්‍රයන් ශාසනයට දායාද කරලා බොහොම නිහඬව වැඩ සිටින අග්‍රගණයේ පඬිරුවණක් ලෙසයි මම ඒ අපේ ගුරු දේවෝත්තම ගල්පියුමේ ලොකු ස්වාමින් වහන්සේ දකින්නේ. ඉතින් ඒ පරම්පරාවේ හැම දිනාටම සතුටු වෙන්න පුළුවන් නිමේෂයක්. මේවා හැමදාකම හැම කාලෙකම හැම දිනාටම සිද්ධ කරන්න පුළුවන් පින්කම් නෙවෙයි. බෝධීන් වහන්සේ නමක් රෝපණය කළා මේ පුණ්‍ය භූමියේ. මේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළාය කියන ඒ සිහි කිරීම ගුරු දේවයන් වහන්සේ සිද්ධ කළාට පස්සේ මට සිහිපත් වුණා අප බුද්ධ ශාසනයේ නිවන් අමාසුව දුටු මහ රහතන් වහන්සේ නමකගේ කතාවක්. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච කාලේ එක්තරා බ්‍රහ්මණ තරුණයෙක් ගිහි ගෙදර කාලය ගෙවලා බොහොම ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් ඉන්න කාලේ වැඩි වියටපත් වෙලා දැනුමක් තේරුමක් තියෙන කාලෙට ආවට පස්සේ ඒ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත චිත්ත ප්‍රසාදයක් මේ තරුණය ඇති කරගත්තා. එහෙම චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන ශාසනයේ අභිප්පසන්නෝ හුත්වා බෝධි රුක්ඛස්ස ඉද්ධකාහි වේදිකං චිනිත්වා සුධා පරිකම්මං කාරේසි. මහා පින්කමක් සිද්ධ කළා. මොකක්ද මේ සිද්ධ කරපු පින්කම? ඒ අනෝමදස්සී මහා කාරුණික බුදුරජාණන් වහන්සේට ලෝතුරා බුද්ධ රාජ්‍ය පිණිස සෙවණ දී වදාළ බෝධීන් වහන්සේ සමීපයේ
බෝධි ප්‍රාකාරයක් ඉදි කරලා වේදිකාවක් ඉදි කරලා සුණු පිරියම් කරලා මහ පූජාවක් සිදු කළා. අද දැන් මේ භූමියේ බෝධි ප්‍රාකාරයක් බෝධීන් වහන්සේ නමක් රෝපණය වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේට තුන්ලොව එළිය කරද්දි සෙවන දුන් බෝධීන් වහන්සේ රෝපණය කරලා. එතකොට එදා ඒ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඒ මහ පූජාව පින් කරගත් මේ පූජාව සිදු කරගත් ඒ තරුණයා නැත්තම් ඒ උපාසකතුමා ඒ මහා පින් බලය කොච්චරද කියනමනම් කල්ප ගණනක් දුගතිය වැටුනේ නැහැ. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ඒ මහා පින්කම දැක්කා. එදා පින්කම දැකලා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉමිනා සුධකම්මේන චේතනා පනිදීහිච සම්පත්තින් අනුභෝත්වාන දුක්ඛසන්තං කරිස්සති. ඉතින් මේ මහා බෝධිරෝපණය සිද්ධ කළ මේ බෝධීන් වහන්සේට මේ වේදිකාවක් ඉදි කරලා බෝධි මණ්ඩපයක් ඉදි කරලා මල්ලාසන සහිතව මේ සිද්ධ කරපු පූජාවේ අනුහසින් මේ පුද්ගලයා නැත්තම් මේ උපාසකතුමා කල්ප ගානක් ආයේ නිවන් දකින්නකන් දුගතිය වැටෙන්නේ නැහැ කියලා දේශනා කළා. නිවන් දක්නා ජාති දක්වා දුගති අඳුරක් ඔහු වෙත පැමිණෙන්නේ නැහැ කියලා දේශනා කළා. නිවන් දක්නා ජාති දක්වා දුගති ප්‍රතිසන්දියක අපා දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ සිරි මුව මඩලින් දේශනා කළා. පසන්න මුඛ වන්නෝමි ඒකග්ගෝ සුසමාහිතෝ ධාරේමි අන්තිමන් දේයං සම්මා සම්බුද්ධ ශාසනිතින් ඒ උතුමන් වහන්සේ එදා ඒ මහා පින්කම සිද්ධ කරගෙන උපනුපන් ජීවිතයන් මේ මහා පින් බලය නිසා රන්වන් පහට මුහුණක් ලැබුණා කියනවා. අබිනීල නෙතු සංගලක් ලැබුණා කියනවා මේ මහා පින් බලය නිසා. ಜಾති ಜಾතිත් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් අග්‍රස්ථානයේ ලැබමින් පැමිණිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මගධ රට බ්‍රහ්මණයෙකුගේ පුත්‍රයෙක් වෙලා ඉපදිලා මෙත්තජී කියන ශ්‍රී නාමය ලබාගෙන වැඩිවියටපත් වෙලා තාපස ප්‍රවෘජාවෙන් පවති වුණා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන ආරංචිය උට ලැබිලා තිබුණේ නැහැ. හෝ එහෙම නැත්නම් ඊට පෙර තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණාට පස්සේ ඒ පෙර පින් බලය නිසා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා ප්‍රශ්න කිහිපයක් විමසලා ඒ ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු අනුව සිත පහදවාගෙන අඳුන් දිවිසම් හන බැහැරි ගලවා ඉවත් කරලා තාපස පැවිද්දෙන් සමුගෙන කසාවතින් බඹසරින් සමලංකృత වූ උතුම් ශාසන ප්‍රවෘජාව ලැබුවා. නොබෝ කලයි හිස්ව වාසය කළේ දින කිහිපයක් ඇවෑමෙන් මහ රහත් භාවයට පත් වෙලා ඒ උතුමන් වහන්සේ වදාරනවා නමෝ හිතස්ස භගවතෝ ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ශ්‍රීමතෝ සත්‍යපුත්තස්ස ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ සිරිපාභියස නමස්කාර වේවා. තේනායන් අග්ගපත්තේන අග්ග ධම්මෝ සුදේසිතෝ ඒ අග්ගප්‍රාප්ත වූ තුන් ලෝකාග්‍ර ධර්මරාජයන් වහන්සේ මට මේ අග්‍ර අමා නිවනින් සැනහෙන ධර්මය දේශනා කළා. ඒ දහමින් මා සැනසුණා කියලා රහතන් වහන්සේ වදාලා. මොකක්ද මේ මහා පිනක අසිරිය බෝධීන් වහන්සේ නමක් වටා බෝධි ප්‍රාකාරයක් ඉදි කරලා මල්ලාසනයක් සහිතව බුද්ධ පූජාවක් පැවැත්වීම අනෝමදස්සී දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ. පින්වතුනි මෙතනත් අඩුවක් නැතිව ඒ පින්කම සිදු වුණා නෙමෙයිද? අඩුවක් නැතිව ඒ පින්කම සිද්ධ වුණා. භෞතික වශයෙන් සිද්ධ විය යුතු සියල්ල නිමා වෙලා අවසන්. හැබැයි ආධ්‍යාත්මිකව ඒ උදෙසා පැවැත්විය යුතු චිත්ත පරම්පරාව ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් බලවත්ව විරියේන්ද්‍රියෙන් බලවත්ව පැවැත්වුවාද සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියයන්ගෙන් බලවත්ව ඒ පින්කම සිද්ධ වුණාද කියන එකයි ඔබ නුවණින් විමසා බලන්න ඕන. බෝධීන් වහන්සේ නම රෝපණය වුණා, බෝධි ප්‍රාකාරයක් ඉදි වුණා, ඒක සම්පූර්ණයි. හැබැයි මේ පින්කම සමග ඔබේ ශ්‍රද්ධා, විරිය, සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයෝ, ගුණ ධර්මයෝ, කුසල ධර්මයෝ, පිවිතුරු ධර්මයෝ යම් පමණකට සම්පාදනය වුණේ එපමණකින්ම මහේ ශාක්‍ය පින්කමක් ජීවිතයට එකතු වෙනවා. මම හිතන්නේ මේ මහා පිරිස අතර අපේ ගල්පියුමේ ලොකු ස්වාමින් වහන්සේ මේ පින්කම බොහොම හොඳින් අග්‍රාකාරයෙන් හදවතේ කාවද්ද ගන්න ඇති. ශ්‍රද්ධාවෙන්, සීලයෙන් යුක්තව, නුවණින් යුක්තව, දහම් අත්දැකීම් වලින් යුක්තව, භාවනා මානසිකාරයකින් යුක්තව මේ වගේ පින්කමක් දිහා බැලුවාම ඒ පින්කමේ ආනිසංස වාර මහා සාගරේ රළ පතර වගේ අනන්තයි.
මහ පොළවේ වැලිකට වගේ අනන්තයි. ඉතින් මේ අනන්ත පිනක හිමිකාරීත්වය ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සංඝ පිරිසත් මේ මොහොතට සම්බන්ධ වෙන මේ පුංචි කිරිසප්පයෝ දුවා දරුවෝ අම්මලා තාත්තලා ගුරු දෙගුරුන් ඔය කොයි කාටත් සමසේ අයිති වෙනවා. පමණක් නෙමෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා පින්බිමක් පුණ්‍ය මුහූර්තයක් පුණ්‍ය නිමේෂයක් මෙලෙසින් එකතු වුණා කියලා සිත පහදවාගෙන අනුමෝදන් වෙන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමේ අසිරිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමේ පින මෙතකයි කියා කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්ත කෙනෙක්ම ඉතිහාසයේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබුවේ. පසේ බුදු උනේ මහරහත් උනේ බුදුරජාණන් වහන්සේලාගේ සිරිපා අභියස මෙහෙවරකම් කරපු අයමයි. වෙන කිසි කෙනෙකුට ඒ අසිරිමත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. දෙවියන්ට බ්‍රහ්මයන්ට පුද දීලා අරහත් ඵල විමුක්තිය ලබන්න බෑ. දෙවියන්ට බ්‍රහ්මයන්ට පුද දීලා පසේ බුදු වෙන්න බෑ, ලෞතුරා බුදු වෙන්න බෑ. අම්මා තාත්තට උපස්ථාන කළ පමණින් අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් වෙන්නේ නැහැ. කවදා හෝ දවසක දෙමව්පියන්ට ගුරු දෙගුරුන්ට ඔය කොයි කාටත් උපස්ථාන කරන්නට කලින් තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවනේ ඒ දහම්සෝ විඳමින් ශ්‍රද්ධාව ජනනය කර ගන්නට ඕන. ඉන් අනතුරුව ඒ ගුණය විහිදුවා හරින්නට ඕන සමස්තේ විශේෂෙහි. ඒ කියන්නේ බුදුපසේ බුදුමහරහත් ආර්යයන් වහන්සේලා පුදමින් දෙගුරුන්ට පුදමින් ගුරුන්ට පුදමින් ආචාර්ය උතුමන් වහන්සේලාට පුදමින් වැඩිහිටියන්ට ගරු කළමින් ගරු කළ යුතු උතුමන්ට නිවාත ගුණ ඇතිව අපෝපස්ථාන කරමින් ආපු ගමනක අවසාන ප්‍රතිඵලයයි ධම්මමා සැනසීම. එනිසා රහතන් වහන්සේලාගේ වීරෝදාර චරිතාපදාන, රහත් උත්තමාවියන්ගේ පූජනීය චරිතාපදාන, තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේලාගේ විරාගී චරිතාපදාන, පසේ බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාව සම්පන්න චරිතාපදාන දෙස බලද්දී පිනක අසිරිය මනාව මතුවෙලා පේනවා. කොතනක හරි අඩුවක් වුණා නම් ලෞකික ධර්මතා විශේෂෙහි හෝ ලෝකෝත්තර ධර්මතා විශේෂෙහි මතක තියාගන්න අවශ්‍ය කරන පාරමී ශක්තිය සම්පාදනය වෙලා නැහැ. පසුතැවීමෙන් හැඬීමෙන් වැළපීමෙන් දැන් පළක් නැහැ. පීඩාවටපත් වෙලා පළක් නැහැ. ලද සෑම අවසරයකින්ම උදාවන සෑම දවසකින්ම මුණ ගැහෙන සෑම නිමේෂයකින්ම කුසලාරම්මණයක සිත පිහිටුවීම හැර උපන් සත්වයන්ට අන් පිරිසරණක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තොත් ඒ සිත පහදවා ගැනීමේ පින අප්‍රමාණයි. මට සිහිපත් වෙනවා මේ තුන් ලෝකයේ සනසන බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන කාලේ මීට මහා කල්ප ලක්ෂයකට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තබන සිරිපාදයට අනුව පියුම් පිපි ඒ පියුම් වලින් පැන නැගෙන ඒ පුෂ්ප මකරන්දය තථාගතයන් වහන්සේගේ සිරස්පතේ පටන් මුළු ශරීරයේම හෙවි ගැවසී ගන්නවා. ඒ නිසා පදුමුත්තර කියන ශ්‍රී නාමය ඒ බුදුරජාණන් වහන්සේට ලැබුණා. බුද්ධ වංශ ඉතිහාසයේ අදිෂ්ඨානයකින් තොරව දෙවියන්ගේ 이르දියකින් තොරව රහතන් වහන්සේලාගේ 이르දියකින් තොරව හුදු සංසාරේ පුණ්‍ය 이르දියකින් ජීවත් වූ මුළු කාලය පුලාවට ඒ කියන්නේ අවුරුදු 80000ක් පුරාවට සම්බුද්ධත්වයට පත් වූ අපරාජිත බෝධි පරයන්කේ නැගිටලා දකුණු ශ්‍රී පතුල දිගු කරපු මොහොතේ පටන් යම් කිසි දිනක පිරිනිවන් වැඩ සැනසුණා නම් ඒ තක්වා තැබූ සෑම සිරිපතුලක්ම පිළිගන්න මල් පිපුණ එකම බුදුරජාණන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඉතිහාසයේ මේ ලෝකෙට පහළ වෙලා ඉන්න කාලේ තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා හිටපු එක්තරා තාපසවරයෙකුට ආරංචි වුණා බුදු කෙනෙක් ලොව පහළ වුණා කියලා. ඒ වෙනකොට ඒ තාපසවරයා හිටියේ හිමවකුළු වන අරණේ. ඉතින් මනුසෝපචාරයට පැමිණිලා ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ශාන්ත උපශාන්ත වේශ විලාස ධාරීව වඩිනවා දැකලා අප්‍රමාණ පැහැදීමක් ඇති වුණා. ඔහු සතු සන්තකයක් තිබුණා. ධනයක් තිබුණා. මොකක්ද මේ ධනය? උඩුකය වසන හන වැහැරිය. වාක චීවරය. තාපසවරුන්ට තියෙන්නේ බොහොම රළු වූ වස්ත්‍ර. සමහර විට ගස්වල පොතු වලින් එහෙම නැත්නම් ඔය හන ගස් වලින් ඒ වගේ සකසා ගන්න. එහෙම නැත්නම් සතුන්ගේ සම් වලින් ඒ කියන්නේ සතුන් මැරිලා ගියාට පස්සේ සම් අරගෙන ඒ වගේ පොරවා ගන්න හදා ගන්න වස්ත්‍ර තමයි පරිහරණය කරන්නේ. ඉතින් මේ තාපසතුමා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දුටු චිත්ත ප්‍රසාදේ කොච්චරද කියනවා නම් උඩුකය බසාගෙන හිටපු ඒ හන වැහැරිය වාක චීරය ගලවලා
තථාගතයන් වහන්සේගේ සිරිපාපියුම් අභියස බිම එළුවා. බිම එළලා ස්වාමීනි ඔය සිරිපාපියුම් මා සතු ඉහළම සම්පත වන මේ වස්ත්‍රයේ පිහිටවන්න. ඇයි එහෙම කියන්නේ? තාපසවරු සියල්ල අතහැර දාලයි වනගත වෙන්නේ. අරන් යන්නේ අඳුන් දිවි සමයි පැන් කෙන්ඩියයි පමණයි. ඉතින් මේ තිබ්බ සම්පත වස්ත්‍රය පූජා කළා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඔහුගේ අදහස දැනගෙන සිරිපා පිහිටෙව්වා ඒ හන බැහැරිය මත. සිරිපා පිහිටවලා ඉන්න මොහොතේදී තමන්ගේ අතේ තිබ්බ එක්තරා සුවඳ જાතියකින් ඒ සිරිපතුල් ධෝවණය කළා. සිරිපතුල් ධෝවණය කරලා මිහිරි ලෙස බුදු ගුණ ගායනා කළා. එයින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තා. දැන් මේ පින්වත් පිරිස අපේ අතිපූජනීය කෝට්ටේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සංඝ පිරිසක් මේ දරුවෝ මේ අම්මලා තාත්තලා හැම කෙනාම මේ මොහොතේ සිත පහදවාගෙන ඉන්නේ මා ගැන නෙවෙයිනේ, ඔබ ගැන නෙවෙයිනේ, දෙවියෙක් බ්‍රහ්මයෙක් ගැන නෙවෙයිනේ, තුන් ලෝකාග්‍ර අප අනධීවර ශාස්ත්‍රූන් වහන්සේ වන මහා ගෞතම සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ ගැනයි. ඒ සිත පහදවා ගැනීමේ අසිරිය ගැන හිතන්න, මෙනෙහි කරන්න. ඒ පිනක මහිමය තමන්ම යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. ඉතින් එදා අර තපස්වී වරයා ප්‍රකාශ කරනවා සමුද්ධ රසිමං ලෝකං ඕඝතින්න මහා මුනි ඥානාලෝකේන ජෝතේසි නාවටං ඥානමුත්තමං. මහා මුනිවරයාණෙනි, තථාගතයන් වහන්සේගේ ඥානාලෝකයට ආවරණයක් නැහැ. මේ සමුද්‍ර මණ්ඩලයේ හිම් කොට ඇති පෘථුවි මණ්ඩලයේ සියල්ල තථාගතයන් වහන්සේ අවබෝධ කළා. ඕඝයන් තරණය කළ මහා වීරයාණන් වහන්සේට නමස්කාර වේවා කියලා වන්දනා කළා. ධම්මචක්කං පවත්තේසි මන්දසේ පරතිත්තියේ උසභෝජිත සංගාමෝ සම්පකම්පේසි මේදනින්. නැවතත් බුදු ගුණ සජ්ජායනා කරමින් ඒ සිරිපා අභියස මුල් වැතිරලා ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කැලුම් ධාරා මැද ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලා මැද ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරනවා. තථාගතයන් වහන්සේ දහම්සක ලෝකයට පැවැත්වුවා. පරතීර්ථකයන් මර්ධනය කළා. උසබ රාජයෙක් වගේ දිනන ලද සංග්‍රාම ඇතිව දෙවියන් සහිත ලෝකය කම්පා කළා ගුණයෙන්. මහා සමුද්දේ ඌමියෝ වේලන්තම්මි පබිජ්ජරේ තතේව තව ඥානම්මි සබ්බදිට්ඨි පබිජ්ජරේ කියලා ප්‍රකාශ කළා. මහා සාගරයේ රළපතර වෙරළ ළඟට ඇවිල්ලා සිඳිලා බිඳිලා යනවා. කොච්චර විශාල රළපතර ආවත්, රළ පිට රළ ආවත් ඒ ඌමි වේගය සාගර වෙරළේ වැඩිමින් සුණු විසුණු වෙලා බෙලහීන වෙලා යනවා. තතේව තව ඥානම්මි ස්වාමීනි, අන්න ඒ වගේ තථාගතයන් වහන්සේගේ ඥානේ නැමැති වෙරළ මතට පැමිණෙන මිසදිටුවන්ගේ සියලු දෘෂ්ටි නැමැති රළපතර සිඳී බිඳී වෙනසී යනවා. සුකුමක් තික ජාලේන සරම්මි සම්පතානිතේ අන්තෝ ජාලී කතාපානා පීලිතා හුන්තිතාවදේ. හරියට ඊතා සුකුම සිදුරු ඇති දැලක් එළනවා ජලයකට. ඒ ජලයේ සිටින සියලු ප්‍රාණීන් ඒ දැල ඇතුලේ කොටු වෙනවා. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේගේ ඥාන දැල මේ සත්ව වංශයට, මේ දෘෂ්ටි වංශයට, මේ සමස්ත දර්ශන වංශයට එළුවට පස්සේ ඔය හැම මිසදිටුවක්ම ඒ දැලට කොටු වෙනවා තථාගතයන් වහන්සේගේ මහා ඥාන ජාලයට. ස්වාමීනි, ඒ බඳු ඥානයකිනුයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ ඉන්නේ කියලා දේශනා කළා. නැත්නම් ප්‍රකාශ කළා, බුදු ගුණ සජ්ජායනා කළා. ඉතින් තතේව තිත්‍යා ලෝකේ පුතුපාසාන නිසිතා අන්තෝ ඥාන වරේ තුයං සම්පවත්තති මාරිස නිදුකානෙනි. මේ සියලු තීර්ථක බලමුළු තථාගතයන් වහන්සේගේ මහා ඥාන බලයේ වෙත ඇතුල් වෙලා තථාගතයන් වහන්සේගේ ඥානයට අභියෝග කරන්න බැරුව මේ ලෝකයේ බලහීන වෙලා බෙලහීන වෙලා නිෂ්ප්‍රභ වෙලා ඔවුන්ගේ වාදපත ඒ සියලු දෙනාගේ බලයන් අහිමි වෙලා ගිහිලා බුදුරජාණන් වහන්සේමයි අනන්ත ඥාන බලයෙන් පමණ මේ ලෝකේ බබලන්නේ. එහෙම දේශනා කළ නැත්නම් එහෙම ප්‍රකාශ කරලා නැවත ඒ තාපසවරයා ප්‍රකාශ කරනවා ත්වන්හි නාතෝ අබන්ධූනං භයට්ඨිතානං සරණං මුද්ධිතිත්තාන පරායනං කියලා. තථාගතයන් වහන්සේ පමණයි මේ ලෝකේ බයෙන් ගැවසීගත්, බයෙන් පීලිත වූ හදවත් ඇති මිනිසුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට කොයි කාටත් සරණ. ඒක වීරෝ, එකම වීරයන් වහන්සේ, අසදිස වූ උතුමන් වහන්සේ, මෙත්තා කරුණා සංචයෝ මෛත්‍රිය කරුණාව ලැබුම්ගත් හදමඩල, අසම වූ සුසම වූ සන්ත වූ වසී වූ තාදී වූ
ජිතංජස වූ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේමයි කියලා අනන්ත අප්‍රමාණ චිත්ත ප්‍රසාදයක් ඇතිව විවිධාකාරයෙන් බුදු ගුණ සජ්ජායනා කළා. බලන්න මේ මොහොතක ලැබිච්ච සැනසීම. මේ බුදු ගුණ ටික කියන්න මිනිත්තු 5ක් 10ක් ගියේ නෑ. සිරිපතුල් සම්බාහනය කරමින් දනින් වැටිලා හිමවකුළු වනාරණ්‍ය ජීවිත කාලයක් පිරු තාපස බ්‍රහ්මචර්යාවකුත් ඇතිව ගුණවත් ජීවිතයක් ඇතිව හොඳ හදමඩලක් ඇතිව බුදු ගුණ කියපු බුදු ගුණයට සිත පහදවාගත් අනුහස මොනතරම්ද ධීරෝ විගත සම්මෝහෝ අනේජෝ අකතං කති තථාගතයන් වහන්සේ ධීරයි වීරයි අනේජයි අකතං කති වෙනවා. එයින් කිය අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අසම සම ගුණය, බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව, ආශ්චර්යමත් ජීවිතය, හැම මොහොතකම සතුටින් පසුවෙමින් ලොව සතුටු කරන්න දහම් වදාලා තුසිතෝ වන්ත දෝසෝසි සියලු දෝෂයන් ඉවත් කළා. නිම්මලෝ සංයතෝ සුචි නිමල අමල භාවයට පත් වුණා. සාන්ත සුන්දර ජීවිතයක්, පිරිසුදු ජීවිතයක් හිමි කරගෙන ලොව බබළුවන වීරයන් වහන්සේ නමස්කාර වේවා. සංඝාතිකෝ හතමදෝ තේවිඤ්ඤෝ තිභවන්තගෝ සීමාතිකෝ ධම්මගරෝ ගතහත්තෝ බුදුරජාණන් වහන්සේගේ ගුණානන්තයි. එලෙසින් ඔහුට වැටහෙන ආකාරයෙන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගුණ ගාථා සජ්ජායනා කර වර්ණනා කළා. එපමණයි ඔහු රැස් කරගත්ත පින. මේකේ මෙසේ පිනක් නෙමෙයි. ඒ තාපසතුමා මහා කල්ප ලක්ෂයක් යනකම් එදා පටන් ආය නිරයක දුගතියක ප්‍රතිසන්දි ගත්තේ නැහැ. තිරිසන් ලෝකේ වැඩිලා තනකොළ කන්න සිද්ධ වුණේ නැහැ. പ്രേත ලෝකේ වැටිලා අසුචි අනුභව කරන්න සිද්ධ වුණේ නැහැ. නිරේ වැටිලා ගිනි දැල්මද පිච්චෙන්න සිද්ධ වුණේ නැහැ. ඉපදුණු දෙව්ලොව ධ්‍යාන වැඩෙනම ඔය අතර. එතකොට බ්‍රහ්ම ලෝකේ දෙව්ලොව ඊළඟට බඹලොව මිනිස් ලොව මේ සෑම තැනකම දීර්ඝායුෂ ඇතිව ආයුවා බලවා වන්නවා සුඛවා යසවා මේ හැම සම්පතකින්ම බලවත්ව ඒ උතුමන් වහන්සේ සංසාර සරණිය නිමා කළේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස. ඒ රහතන් වහන්සේ තමයි ඔබ අහලා තියෙනවා බොහොම සුප්‍රසිද්ධ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ අධිමුත්ත මහා රහතන් වහන්සේ ශ්‍රද්ධා බලයකින් යුක්තව මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට ඒ ආපු ගමනේදී සිත පහදවාගෙන වැඩම කරපු ගමනේදී සිත පහදවාගෙන බුදු බලය දැකලා නොබෝ කලකින් මහරහත් භාවයට පත් වෙලා වදාරනවා. එදා මම තාපසයෙක් ලෙස මා සතු හනවැහැරිය පූජා කළ පිනත් දසගාථා ධර්මයකින් බුදු ගුණ කී පිනත් ඒ සිත පහදවාගත් පිනත් මට මේ සිරිසිරියක් ගෙන දුන්නා මේ සංසාර ගමනේ. එනිසා ඒ සිත පහදවා ගැනීම අනන්තයි අප්‍රමාණයි. එනිසා සෑම මොහොතකම ගිහි වේවා පැවිදි වේවා කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න. සිතේ පැහැදීම අඩු වුණොත් අඩු වෙන්නේ සැප සම්පත්, අඩු වෙන්නේ සැනසීම. සැනසීම සැප සම්පත් අඩු වෙනකොට කඳුළු ධාරා තමයි ගලාගෙන එන්නේ. කඳුළු මතින් බොහෝසෙයින් ආවේගයේ, ද්වේෂයේ, කෝපය, වෛරය මේ වගේ නපුරු ධර්මතා හදවත් වී ඇති වෙලා අන්ධකාරයෙන් අන්ධකාරයට යන පිරිසක් බවට පත් වෙනවා. සිතට සැනසීම, ගතට සැනසීම, උපන් ජීවිතවල තෘප්තිමත් භාවය, කාම ධර්මයන් කැමැති ආකාරයෙන් ලැබීම, ආයු වන්න, සැප බල ප්‍රඥා හිමිවීම පිනක අසිරියමයි. මොන පිනක අසිරියද? බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගත් පිනක අසිරියමයි. බුදුවරු පමණයි මේ ලෝකේ ධර්ම චක්‍රයේ යුගයෙන් යුගයට, කල්පයෙන් කල්පයට ලෝකේ පවත්වන්නේ. කොයි කවුරු හරි මේ ලෝකේ සුගතියක ප්‍රතිසන්දි ගත්තා නම් ඉතිහාසයේ වේවා, අද වේවා, හෙට වේවා, ඔය හැම කෙනාම කවදා හෝ දවසක බුදුරජාණන් වහන්සේ වදාළ බණපදයක් අනුව මාවතේ ගමන් කළ පිනයි එලෙසින් සමරන්නේ, ස්පර්ශ කරන්නේ. එනිසා කවුරුත් මතක තියාගන්න මෙතන ඉන්න හැම කෙනෙක්ම කවදා හෝ දවසක සංසාරේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ දහම් මාවතට අනුයාත වෙලා දෑද දිගු ගල්ලා දන් දුන්නා. සිල් ගුණ ආරක්ෂා කළා, වාක් සුචරිතය සම්පාදනය කළා. අද මනුෂ්‍ය ජීවිතේ ප්‍රතිසන්දි ලාභය ලැබුවා. හේතුව එයයි, ඵලය මෙයයි. ලැබිච්ච ඵලයට මුහුණ දෙද්දී බොහොම සිහි කල්පනාවෙන් කල් ගෙව්වේ නැත්තම් ඊතා නපුරු අවදානමක් තව වර්ෂ හෝ වේල් හෝ රාත්‍රී හෝ ගණනකින් සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණාවන් තේරෙන පමණින් හිතට ගන්න, නොතේරෙන තැන් අසා විමසා දැනගන්න. ජීවිතය කියන්නේ හුදු මායාවක්, සෙල්ලමක් නෙමෙයි. එක පැත්තකින් ගත්තොත් මායාවක්. හැබැයි මේ ජීවිතය සීකල්පනාවෙන් ගලපගත්තේ නැත්නම් මේ ජීවිතේ ලැබිලා තියෙන අස කන නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රිය ධර්මයෝ මනා වූ යහපත් වූ ආරම්මන වපසරියක හැසිරෙව්වේ නැත්නම් ඒක ඊටාම බලවත් අනතුරක්.
ඇස කියන්නේ අසංවර වුණොත් මහා විසක් වෙනවා. කන කියන්නේ අසංවර වුණොත් මහා නපුරක් වෙනවා. නාසය දිව කය කියන්නේ අසංවර වුණොත් නිරේ අරන් යනවා. හිත අසංවර වෙච්චාම තමයි ඔය හැම එකක්ම අසංවර වෙන්නේ. අසංවර සිතකට පුණ්‍යානුභාවයක් එකතු වෙන්නේ නැහැ. සංවර හිතකටයි පුණ්‍යානුභාවයක් එකතු වෙන්නේ. පුණ්‍යාභි සන්ධයන් ගලා එන්නේ සංවර සාන්ත සුන්දර හදවත් මතින් විනා අසාන්ත අසුන්දර හදවත් මතින් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ලෝකේ ජීවත් වන අපි හැම දිනාටම පිනක ඇති මහිමය මේ කතාවන් අනුසාරයෙන් මතු කළ ගන්න පුළුවන්. ලස්සන බුදුමැදුරක් හදලා මේ පුණ්‍ය භූමිය තුල. මේ බුදුමැදුර හදලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළිම වහන්සේ නමක් වඩමවාගෙන ඉදි කරලා මේ පුංචි දරු පිරිසට මේ ගම්වාසීන්ට මේ හැමදෙනාටම උදේහව මල් දෝතක් පූජා කරන අවස්ථාව සැලසුවා. දැන් අවම වශයෙන් එක මලක් හෝ මේ දරුවන්ගේ අතින් බුදු සිරිපා අභියස පූජා වේවි. එකම දරුවෙකු හෝ ධන මඩලු බිම ඔබා ඒ සිරිපා අභියස වන්දනා කරાવી. ඒ දරුවට අම්මා නොදුන් සැනසීම දුන්නේ, තාත්තා නොදුන් සැනසීම දුන්නේ කවුද කියලා ඔබ සිහිපත් කරලා බලන්න. අම්මෙකුට අප්පෙකුට වෙන කෙනෙකුට ඒ සැනසීම දෙන්න බෑ. මේ වගේ ශාස්ත්‍ර ශාලාවක බොහෝ විෂයන් දරුවන්ට ඉගෙන ගන්න ලැබෙනවා. මේ විෂයන් අතර දරුවන්ගේ සැනසීම ගැන දෙන එකම විෂයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන ගැනීම. සෙසු සියලු විෂයන් මිත්‍යාවන් කියලා කිසිම වාද පතයකින් තොරව කියන්න පුළුවන්. මොනවද ලැබිලා තියෙන්නේ? බඩගෝත්‍රය රැක ගන්න වේලක් ලැබිලා ඇති. විලිවැයෙන්නේ ඇඳුමක් ලැබෙන්නේ නැති, හිසට නිවහනක් ලැබෙන්නේ නැති, මරණින් මත්තේ අපාය හිමි වෙන්නේ නැති මේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුල. එච්චරයි සිද්ධ වුනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගත්තා නම් කවුරුන්නෝ කෙනෙක්ගේ ගුණය සිහි කරපු මොහොතට ලැබෙන සැනසීම මෙලොවට පරලොවට අසීමිතයි. ඒ නිසා අපි අර්ධාන්විත වූ යම් ශාස්ත්‍රයක් ඉගෙන ගත්තා නම් එලොවටත් මෙලොවටත් අදත් හෙදත් කවදත් සැප පිණිස හේතු වන යමක් ඉගෙන ගත්තා නම් ඒ ඉගෙනගත් එකම දේ තථාගත ධර්මයේ පමණයි. ඒ තථාගත ධර්මයේ ගෙදරකින් ඉගෙන ගත්තත්, ශාස්ත්‍ර ශාලාවකින් ඉගෙන ගත්තත්, දෙවියෙක්ගෙන් බ්‍රහ්මයෙක්ගෙන් ඇහුවත්, භික්ෂුවකගෙන් ඇහුවත්, කොයි කාගෙන් ඇහුවත් ඒ අමා ධර්මයක්මයි. ජීවිතේ අමාවෙන් පුරවාලන ධර්මයක්මයි. ඉතින් ඒ නිසා ඒ අමා ධර්මය අද වගේ දවසක මේ භූමියෙන් නැහෙනවා. මේ භූමියට අනුස්මරණීය දවසක් වේවි මේ අවස්ථාව. මේ භූමියේ ඉගෙන ගනු ලබන පුංචි දුවා දරුවෝ මේ බුදුමැදුර ළඟ බෝධීන් වහන්සේ ළඟ මේ අපේ බුදුරජාණන් වහන්සේ කියන සංඥාව හෝ ඇති කර ගැනීමනේ. බුද්ධ සංඥාව ඇති කර ගැනීම මොනතරම් වටිනවද? ඒ සංඥාව පමණක් බුදුරජාණන් වහන්සේ කියන සංඥාව පමණක් වද බුද්ධෝ කියන ඒ වාග් මාත්‍රේ මිමිනීම් වශයෙන් හදවතේ ඇතිවනේ සංඥාව පමණක් වද අතිශයින් මහත්ඵලයි මහනිසංසයි. කෙනෙකුගේ ජීවිතයේ අවසන් වන වෙලාවේ බුද්ධෝ කිය මැරෙන්න තියෙනවා නම් එයා යන්නේ නැහැ දුගතියකේ. වචනේ ඒ තරම් බලවත් වචනයක්. මේ මිහි මණ්ඩලයේ ඇති බලවත්ම වචනේ මොකක්ද කියලා ඇහුවොත් අරහං සම්මා සම්බුද්ධෝ කියන වචනයයි. ඉතින් එවන් බලවත් වචනයක් දරුවෙකුගේ මුවගින් මිමිනෙන්නට නමෝහි තස්ස භගවතෝ කියන වචනේ මිමිනෙන්නට අවස්ථාවක් තමයි මේ සලසා දුන්නේ. ඔවුන්ගේ මුවගින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා කියවෙයි. මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවය. ඉතින් කොච්චර වටිනවද? මේවා තමයි දරු පරපුරට ලබා දිය යුතු ආදර්ශයන්. මේවා තමයි දරුවන්ගේ ජීවිතවලට ලබා දෙන ආධ්‍යාත්මික ධනය කියලා කියන්නේ. බාහිර ධනයන් වහ නැසී වෙනසී ගෙවි යනවා. බාහිර ධනයන්ගෙන් ආටෝපයට ආඩම්බරයට පත් වූවන්ට අවසාන හිමිවන්නේ දුගතියයි. හැබැයි ආධ්‍යාත්මික ධනයෙන් කිසිවෙක් ආඩම්බරයට පත් වෙලත් නැහැ, පත් වෙන්නෙත් නැහැ. පුහු ආඩම්බරය සාඩම්බරය ආධ්‍යාත්මික ධනයෙන් නැති කරනවා. ඒ වගේම අව්‍යාජ වූ අභිමානයක් හදවත තුලින් ඇති කරනවා. ඒ ආධ්‍යාත්මික ධනය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ ගැන සිතේ ඇති පැහැදීම් මාත්‍රය. අහෝ ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා හිතුවා නම් ඒ ආධ්‍යාත්මික ධනය ඒ හදවතේ තියෙනවා. සීලය කියන්නේ ආධ්‍යාත්මික ධනයක්, ගුණගරුකව ආධ්‍යාත්මික ධනයක්, පවට ලැජ්ජා වීම, පවට බිය වීම ආධ්‍යාත්මික ධනයක්. එහි මිල අමූල්‍යයි. ඒ කියන්නේ මිල කරන්න බෑ ඒ ධනය. ඒ ධනය කිසිම දාක ගෙවෙන්නේ නැහැ. මෙලොවින් පරලොවට යනදා අපට මග වියදම ලබා දෙන්නේ ධනයයි. ඒ වගේම මේ අහන බණපදේ හිතේ තබා ගැනීම මෙබඳු උතුම් පින්කම් මේ සියල්ල ආධ්‍යාත්මික ධනයන්. ඒ ධනයේ වටිනාකම වැඩියෙන් දැනෙන්නේ මරණ වේලාවට. සමහර විට ආයුෂයෙන්, වර්ණයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, විශේෂයෙන් ආයු වර්ණ වලින් අමන්දානන්දයටපත් වෙලා, මෝහනීය බවටපත් වෙලා, මුසපත් වෙලා ජීවත් වෙනකොට, ප්‍රඥාව අහිමි වෙනකොට ඒ බාහිර ධනයන්ගේ ඇති නපුර වැටහෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිර ධනයන් කියන්නේ අනවබෝධයෙන් ජීවත් වන කෙනාට, ප්‍රඥාවක් නැති කෙනාට මහා හලාහල විසක් වගේ. ධන බලයෙන් මත් වෙච්ච උදවිය මොනතරම් ලෝකේ පව් කරනවද? ඉතින් ඒ නිසා ඒ తాවකාලික ධනයක් වෙත පොරබදනවට වඩා
කිසි පොරබැදීමකින් තරකයකින් තොරව ලං කරගන්න පුළුවන් ආධ්‍යාත්මික ධනයන් උපයා සපයා ගැනීම වෙත මේ ජන සමාජයේ යොමු වෙනවා නම් මොන තරම් සාන්තියක් වෙයිද? ආන්නෙදාට කලට වැසි වසීවි අකලට වැසි වහින එකක් නැහැ. ආන්නෙදාට මේ මහ පොළොවෙන් පැලවෙන භවභෝග සම්පත් රසවත් වේවි නීරස වෙන එකක් නැහැ. ආන්නෙදාට මේ ජනසංතානය මතින් යහපත් වූ කුසල ධර්මයන් සම්පාදනය වෙලා තම సంతානයන් දුර වෙලා ඉතා ප්‍රබුද්ධ වූ හදමඩලක් ඇති මිනිස් පියසක් දැක ගන්න ලැබේවි. ඉතින් ඒ වෙනකම්ම මේ ජන සමාජයට කිසිම දාක සිතක් වේ කියලා හිතන්න අමාරුයි භෞතික ධනයන් හොයාගෙන ගියොත්. ඒ නිසා ආධ්‍යාත්මික ධනය කියන්නේ මහ විශාල සම්පතක් කෙනෙකුට. ඒ ආධ්‍යාත්මික ධනයෙන් තොර වූවන්ට ලැබෙන කිසිම සැනසීමක් නැහැ. ඒ නිසා ඒ ආධ්‍යාත්මික ධනය ඔබ ජීවිතයට එකතු කරගන්න. කුටි සේනාසනයක් හදලා පූජා කළොත්, මොහොතක් බුදුරජාණන් වහන්සේ වෙත බුදු කුටියක් හදලා පූජා කළොත් මොනතරම් පිනක් ඇති වේද? මට මතක් වෙනවා එක්තරා රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ වෙල්යායක් මැදින් වඩිනවා. වෙල්යායක් මැදින් වඩිනකොට නපුරු සුළඟක් සමග හුලං වැස්සක් වැටෙන්න පටන් ගත්තා. ඉතින් හුලං වැස්සක් වැටෙන්න පටන් ගත්තට පස්සේ මේ රහතන් වහන්සේ ඒ සමීපයේ තියෙන එක්තරා පිදුරු කුටියකට ඇතුල් වුණා. ඇතුල් වෙලා සමාපatti සුවයටපත් වුණා. සමාපatti සුව විඳිමින් ඒ නපුරු සුළඟත් වැහිබර ගතියත් පහ වෙනකන් ඒ කුටිය ඇතුලේ හිටියා. ඉතින් කුටිය ඇතුලේ ඉඳලා එළියට එන්න ඔන්න මෙන්න වෙනකොට ඒ කුටියේ අයිතිකාරයා නැත්තම් ඒ වෙලේ අටවපු පැලේ හිමිකරු උපාසකතුමා මේ ස්වාමින් වහන්සේ ඉන්නව දැකලා අහනවා කවුද මගේ කුටිය ඇතුලේ මේ විදියට ඉන්නේ කියලා. ඉතින් කියනවා මම මේ භික්ෂුවක් මේ කුටිය ඇතුලේ ඉන්නේ. විහාසි කුටියන් භික්ඛු මේ කුටියේ ඉන්නේ භික්ෂුන් වහන්සේ නමක්. සන්තචිත්තෝ අනාසවෝ ඒ භික්ෂුව අනාශ්‍රවයි සාන්ත සිත් ඇති කෙනෙක්. ඉතින් මේ විදියට කිව්වට පස්සේ අර උපාසකතුමා අප්‍රමාණ චිත්ත ප්‍රසාදයකටපත් වෙනවා. මේ මොහොතක් වැස්සෙන් බේරෙන්න කුටියකට ආරාධනාවකින් තොරව ඇතුල් වෙලා ඒ උපාසකතුමා ඒක දැකලා අනුමෝදන් වෙච්ච මොහොතක් ගැන මේ කියන්නේ. දැන් ඔබ ඒ බුදුරජාණන් වහන්සේ වෙත රමණීය සේනාසනයක් මේ හැදුවේ. කුටි සේනාසනයක් බුදුරජාණන් වහන්සේ වෙත ගඳ කෙලියක් පූජා කළා හා සමානයි. ඉතින් ඒ විදිහට මේ ස්වාමින් වහන්සේ මේ උපාසකතුමාට කියද්දී දේශනා කරද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කතා සල්ලාපය දිව කනින් ශ්‍රවණය කළා. ඒ කියන්නේ දිවසින් දිව්‍ය ශ්‍රෝත ඥාණයෙන් ශ්‍රවණය කළා. රශ්මි ප්‍රභාවක් මමලා මේ රහතන් වහන්සේ උපාසකයත් ඉදිරියේ දේශනා කරනවා මේ කුටිය මේ මොහොතේ මේ රහතන් වහන්සේ පරිහරණය කරා. මේ භික්ෂුවට මේ කුටිය පරිහරණය කරන්න ඉඩ හැරලා සිත පහදවාගත් උපාසකතුමාට ඒ තුල ඇතිවන අප්‍රමාණ ආනිසංසය මේ පිනක අසිරිය අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා ජත්තිස්සක් අන්තුන් දේවින්දෝ හරියට 36 වතාවක් සක්දෙව් පදවිය ලබනවා කියනවා. මේ පිනක ඇති බලය බලන්න. සක්දෙවිඳු කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍ය ලෝක දෙකකට අධිපති. දේවතාවුන් වහන්සේ අදත් දෙව්ලොවේ ඉන්නවා. අනුභව සම්පන්නයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්. අර මොහොතක් වැස්සෙන් පින්නෙන් බේරෙන්න අනාරාධිතව වුණත් පිදුරු කුටියට ඇතුළු වෙලා හිටියා, වැඩ හිටියා. ඒක දැක්ක උපාසකයා අනුමෝදන් වුණා. ඒ අනුමෝදනාවේ බලයයි ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම චතුත්තිස්සක් හත්තුන් චක්‍රවර්ති රාජා රට්ඨේ භවිෂ්‍යති 34 වතාවක් මතු චක්‍රවර්ති රජ වෙනවා. චක්‍රවර්ති රජවරු අවුරුද්දෙන් දෙකෙන් අවුරුදු 20න් 30න් විශ්‍රාම යන්නේ නැහැ, දීර්ඝායුෂ ලබනවා. ඉතින් මෙලෙසින් අප්‍රමාණ රජ පදවීන් ලැබලා මේ කියන්නේ පිනේ උච්චතම අවස්ථාව. මේවා ලැබලා රතන කුටි නාම පච්චේක බුද්ධෝ වීතරාගෝ භවිස්සසී කියලා දේශනා කළා. මතුමත්තේ යම් දිනක රතන කුටි නැමැති ශ්‍රී නාමය ධරණ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා සංසාර දුක නිමා කරනවා. මේ මොහොතක ලැබිච්ච පිනක වාසනාව. ඉතින් ඒ නිසා සුළුපටු කොට තකන්න එපා. සිතේ පැහැදීමමයි වැදගත් වෙන්නේ. එළියේ බුදු කුටිය හැදෙනකොට හදවතත් ගඳ කිලියක් ලෙසින් බුදු සිරිපා අභියස පූජා වෙන්නට ඕන. එහෙම වුණාම තමයි මේ පින බලවත් වෙන්නේ. ඉතින් ඒ නිසා සම්බුදුරජාණන් වහන්සේ වෙත ඊට දර්ශනීය ආකාරයෙන් කුටියක් ඉදි කළ පිළිම වහන්සේ නමක් ඉදි කරලා තැන්පත් කරලා හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසලයන් අතර අනුත්තරීය කුසලය
දැකීම් අතර අනුත්තරීය දැකීම කවුරු දැකීමද? බුදුරජාණන් වහන්සේ දැකීම. අද වගේ දවසක අපට බුදුරජාණන් වහන්සේ දැකීම් වශයෙන් දැක ගන්න ලැබෙන්නේ මහා බෝධීන් වහන්සේ, ස්වර්ණමාලි මහා සෑ සමිඳ බුද්ධගයා පින්බිම, ලුම්බිනී සාල වනෝද්‍යානය, ඉසිපතන මිගදාය උපවත්තන සාල වනය, තූපාරාම මහා සෑ සමිඳු දළදා හාමුදුරුවෝ. ඉතින් මේ භූමියේදී මේ බෝධීන් වහන්සේ, මේ පිළිම වහන්සේ මේ සමස්තයෙන් සිහිපත් කරලා දෙන්නේ සහස්‍ර 2මාරකට එහා පැත්තේ උතුරු දඹදිව පහළ වෙලා තුන් ලෝකයක් එකලු කළා කෝටි ලක්ෂයක් අනන්ත සක්වලට ආඥා චක්‍රයත් පතුරවලා අනන්ත අප්‍රමාණ සත්වගක් දුකින් මුදවලා පිරිනිවන් වැඩලා අදපවා ඒ ආඥා චක්‍රයේ බලයෙන් සත්වගට සෙත සදන ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ සිහි වෙන්නේ මොනතරම් වටිනා ශ්‍රී නාමයක්ද. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දෑසින් දැක ගන්න නොලැබුණත් මේ පිළිම වහන්සේ දිහා බලද්දී ඒ කරුණාබර නෙතු සංගලෙන් ගලා ආ කාන්ති ධාරාව ශ්‍රද්ධාවන්තයන්ට සීවේවි. ඒ බුදු සිරි මොහොමඩලින් මතුවලා පැමිණි දහම් ධාරාව ඒ අනුහස ශ්‍රද්ධාවන්තයන්ට සිහිපත් වේවි. යමා බුදුවදන් මතක් වේවි. ඉතිපිසෝ භගවා අරහං කියන ඒ දිව්‍ය මන්ත්‍රය තොලගින් නිමිනේවි. පුංචි නෑ ඒ පින. ඉතින් ඒ නිසා එහෙම බලනකොට අද වගේ දවසක මේ මහා පිනක් සිද්ධ වෙච්ච වෙලාව ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දස්සනානුත්තරිය පින්කමක් ලෙසින් සිද්ධ වුණා. ඉතින් මේ හැම පින්කමක්ම සමසේ හැම කෙනාටම අයිති වෙනවා. අයිති කරගන්න මේ පින නැමැති ධනය ජීවිතයට එකතු කරගන්න. මෙතෙක් වෙලා තේරුනේ නැත්නම් අහෝ මේ කළපු පින මෙච්චර වටිනවද කියලා දැන් මේ බණ කතා හෙද්දී වුණත් කෙනෙකුට හිතන්න පුළුවන්. මම අනුමෝදන් වෙනවා. ගඩොල් කැට, වැලි කැට, ගල් කැට එකතු වෙලා තමයි ඉදි උනේ. බොහෝ දෙනාගේ ධන සම්පත්තීන් මතින් තමයි ඉදි උනේ. දෙස් විදෙස් බොහෝ දෙනා මේකට සම්බන්ධ වෙන්නේ. ඔය කොයි කාටත් මේ පින අයිති අවසන්. ඉතින් ඒ නිසා හැමදෙනාම සැනසුන මිනිසු බවට පත් වුණා. පින්බර මිනිසු බවට පත් වුණා. ගුණයෙන් පොහසත් හදවත් ඇති කරගත් වාසනාවන්ත නිමේෂයක් මේ ගම්පියසට උදා වුණා. ආන් එහෙමයි සිහිපත් කරන්නට ඕනේ. ඒකයි එහි ආධ්‍යාත්මික හරය පදනම. ඉතින් එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ වෙත ඒ සුවඳ කුටියක් පූජා කරපු වෙලාව, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළිම වහන්සේ නමක් පූජා කරපු වෙලාව. ඉතින් මේ පින්කම් වල බලය මෙතකයි කියන්නට බෑ කියලා මම මුලින් කිව්වේ. මේවා ගැන කතා කියා දුන්නොත් බොහෝ තියෙනවා මේ ධර්ම සාහිත්‍යය තුල. ඉතින් ඒ නිසා අපි දීර්ඝ වශයෙන් අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලාවත් ගත වෙලා තියෙන නිසා අවසාන වශයෙන් වචනයක් කිව්වොත් මේ මහා සංඝරත්නය සමග මේ ගම්පියසි දුවා දරුවන් වැඩිහිටියන් කොයි කාටත් අද දවස ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් මේ භූමියට වැඩියා හා සමානයි. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සිරිපාද ස්පර්ශය ලැබුවා හා සමානයි. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය මේ භූමියේ පිහිටියා හා සමානයි. ජීවමාන බුදු තෙත බුදු බල බුදු අනුහස මේ ගම් ප්‍රදේශයේ හැම හදවතකටම යා වුණා හා සමානයි. ඉතින් ඒ නිසා හැම කෙනාම සතුටටපත් වෙන්න. සතුට කියන්නේ සැබෑ සතුට කියන්නේ ආධ්‍යාත්මික ප්‍රීතිය. ඒ ආධ්‍යාත්මික ප්‍රීතියේ උල්පත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා අද මේ උතුම් පින්බලයේ මෙලෙසින් ජනිත කරගත්ත වෙලාවේ හැමදෙනාම සතුටු වෙන්න. බොහෝ දෙනා මේ සඳහා ධනය පරිත්‍යාග කරන්නට ඇති. දුක් මහන්සියෙන් හම්බ කරගත්ත ධනය පරිත්‍යාග කළා. දරු පරපුරකට, වංශ පරම්පරාවකට, අභීත සිංහල පරපුරකට මේ දායාදය උරුම කළා. අපි මේ දේවල් සිද්ධ කරන්නට ඕනේ. යුග මෙහෙවරක් ඉටු කරපු මහා සංඝ පීතෘවරු ඉතිහාසෙ හිටියා. ගීයත්තු ඉතිහාසෙ හිටියා. ඒ අත්තන්ගේ සේවය මතින් තමයි අද අපට මේ බණ කතා කරන්න, ධර්මය අහන්න අවස්ථාව ලැබුණේ. අනගාരിക ධර්මපාලතුමන් වගේ මහා උදාර වීර බුදු පුතණුවන් මේ ලෝකෙට බිහි වුණා. ඒ උතුම තමයි මේ බුද්ධ ශාසනය රැකගන්න දිවි පරදුවට තබා කටයුතු කළේ. ඉතින් මෑත ඉතිහාසයේත් එහෙමයි, අදත් එහෙමයි. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අසිරිය තමයි මේ ගමින් ගමට පැතිරිලා යන්නේ. රාජකීය පඬිත බෝධිසත්ව ගුණෝපේත කඩබැද්දුවේ ශ්‍රී ජිනමන්සාභිධාන මහේශාක්‍ය උතුමන් වහන්සේ එදා බොහොම දුෂ්කරතා මැද පන්සලෙන් නික්මිලා තපෝවනයට වැඩම කරලා ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව දහසකුත් එකක් අභියෝග මැද ආරම්භ කළා. අද දිව්‍ය ලෝකේ ඉඳන් මේවා අහහ සතුටු වෙනවා. ඒ උතුම් පාරමී ගමනට මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මහෝපාධ්‍යාය රාජකීය පඬිත හිමිපාණන් වහන්සේ ආධ්‍යාත්මිකව දැවැන්ත ශක්තියක් වුණා. ඉතින් මේ දෙනමගේ පිවිතුරු සංකල්පනා මත ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව නැමැති සුගන්ධ පුෂ්පයන්ගෙන් සමන්නාගත ආලූලනය නොවූ නොකැලතුන ඒ පුෂ්කරණිය මේ ලෝකෙට දායාද වෙනවා. අද මේ මුළු තුන් ලෝකෙ බැලුවත් පිරිසුදු පැවිද්දක් උපසම්පදාවක් ලැබෙන්නේ කොතනින්ද?
කවුරුත් ඒ කාරණය කියනවා. තුන් නිකායේම සංඝ රත්නයක අගය කරනවා. ඉතින් ඒ නිසා අදත් ඒ ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සිල්වත් ගුණවත් ගුණපුරණ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. අන්නිකායන් හිත් වැඩ ඉන්නවා. මම මේ කියන්නේ අපේ ඒ කල්යාණි යෝගාශ්‍රමයේ අපේ ගුරු පරපුර ගැන. ඉතින් එහෙම බලනකොට මෑත ඉතිහාසයේ මේ ශ්‍රී ලංකා ධරණී තලයේ නෙමෙයි මුළු ලෝක බුද්ධ ශාසනයටම හිමිව තිබූ විශාල සම්පතක් අපට හිමි වුණා. ඒ නාවයනේ අරිය ධම්ම මහා හිමිපාණන් වහන්සේ. ඉතින් මේ උතුමන් වහන්සේත් යෝගාශ්‍රමයේ නැමැති ඒ පුණ්‍යමය දායාදයකට 50 වසරකට වැඩි කාලයක් පණ ලබා දුන්නා. ඉතින් මේ අතර තමයි මේ මහා සංඝ පිරිසක් මේ ලෝකයට දායාද වෙන්නේ. ඉතින් මේ ලංකාවේ සෑම තැනකම වගේ අපේ ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ශාඛා එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න අරණ්‍ය සේනාසන තියෙනවා. කොතනක වැඩ හිටියත් මේ බුද්ධ පුත්‍රයෝ ශාසන ජීවිතයට දිවිදී උරදී ලයදී රුහිර ධාරාවුණත් පරිත්‍යාග කරමින් ඒ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා. ඉතින් මේ ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මේ ප්‍රදේශයට මේ පළාතට හිමි වෙච්ච ඉතා අග්‍රගණීය පුණ්‍ය භූමියක් තමයි ඒ ගල්පියුම ආරණ්‍ය සේනාසනය. ඉතින් මේ ආරණ්‍ය සේනාසනයේ අපි අද එද්දී ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. පළවෙනි වතාවට තපෝ ගුණය හදවතට දැනෙන පුණ්‍ය භූමියක්. වැඩ හිටපු ඒ මහා ස්වාමින් වහන්සේලා ඒ පුණ්‍ය භූමිය තුල ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසන දායාදය 7 වර්ෂයකට වැඩි කාලයක් පවත්වන්නට ඇති. මේ අපි දන්න ඉතිහාසයේ ඊට එහා පැත්තේ රහතන් වහන්සේලාගේ භූමියක්. ඉතින් මේ ගල්පියුම ආරණ්‍ය සේනාසනයෙන් මේ ලංකා සම්බුද්ධ ශාසනයට දායාද වූ අපේ ගල්පියුමේ අවසරයි සුමන රන්සි ලොකු ස්වාමින් වහන්සේ මේ ලංකාවේ බොහෝ තැන්වල ආරණ්‍ය සේනාසන හදලා ශාසනයට දායාද කළා තියෙනවා. කුටි සෙනසුන් හදලා ශාසනයට දායාද කළා තියෙනවා. අද විශාල සංඝ පිරිසක් වැඩ ඉන්න මේ බෙලිහොල්ලේ සීල සමාහිත යෝගාශ්‍රමයත් අපේ පින්බර ස්වාමින් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය මතින් තමයි ඉදි වෙන්නේ. මහ විශාල සංඝ පිරිසකට පුණ්‍යමය භූමියක් වුණා ගුණ ධර්ම පූර්ණේ කරගන්න. ඉතින් එහෙම බලනකොට ඒ ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් අද දවසේ මේ භූමිය තුල වුණත් බෝධීන් වහන්සේ නමක් රෝපණය වෙලා බුදුමැදුරක් ඉදි වෙලා මෙව්ව තමයි සැබෑ බෝධිසත්ව සංකල්පනා කියන්නේ. බෝධිසත්ව පෙළහර කියන්නේ බෝපතාණන් වහන්සේලාගේ සමාජ මෙහෙවර කියන්නේ. ඉතින් මේ දින ගණනකට පෙර පින්බර ජන්ම දිනයක් සිහිපත් කරලා ඒ අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඉතින් මේ ජන්ම දිනය සිහිපත් කරමින් මේ උතුම් බුද්ධ ශාසනය තව බොහෝ කලක් ලෝකේ පවතිවා ජනසන්තානයට බුදුරජාණන් වහන්සේගේ ගුණ බලය ධර්මයේ අනුව දැනේවා කියලා මේ මහා පින් පෙළහර මෙහෙම සෝදානම් කරගත්තා. ඉතින් ඒ නිසා වර්තමාන මහා සංඝ පරම්පරාවක් වැඩ ඉන්න ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව අපි හැම දෙනාගේම මාතෘ ගෘහය වගේ නැත්නම් මහ ගෙදර වගේ. ඉතින් මේ ස්වාමින් වහන්සේලා අද බොහෝ පිරිසක් මෙතන වැඩ ඉන්නවා. ඒ ගම් පළාත්වලට නගරවලට රට රාජ්‍යයන්ට පවා පිරිසිදු තේරවාදී අමා ධර්මයේ රැගෙන ගියේ මේ අපේ කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙන්. ඒ වගේම ශ්‍රී ලංකා බුද්ධ ශාසනයෙන් තුන්නිකායික මහා සංඝ රත්නයේ විසින්. ඉතින් ඒව අපි මේ වෙලාවේ සිහි කළේ මේ ශාසනීය අසිරිය බලය බල පරාක්‍රමය ඔබට කියා දෙන්න. ඉතින් මේ හැම දෙයක්ම සිහිපත් කරමින් අද ධර්ම දේශනාව නිමා කරන මොහොතේදී මම පුණ්‍යානුමෝදනා සිදු කරනවා. විශේෂයෙන් මේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව සම්පාදනය කරලා අපට මේ ආශ්චර්යමත් අවස්ථාව හිමි කර දුන් මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින් වහන්සේට, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහා මහේශාක්‍ය ස්වාමින් වහන්සේට, අපවත් වූ නාවවෙනි අරිය ධම්මාභිධාන මහා ස්වාමින් වහන්සේට, ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ වැඩ ඉඳලා අපවත් වූ සීල ස්වාමින් වහන්සේලාට, ශ්‍රී ලංකා බුද්ධ ශාසනයේ බර උසුලලා අපවත් වූ සීල ස්වාමින් වහන්සේලාට මේ උදාර උතුම් පින ඒකාන්ත වශයෙන් අයිති වේවා, අනුමෝදන් වේවා කියලා මම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඔබත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් දැන් දින කිහිපයකට පෙර අප අතරින් ඒ අපවත් වෙලා දිවංගත වූ අපේ අතිපූජනීය ජර්මන් ජාතික ඥානාරාමිත ස්වාමින් වහන්සේ අපේ ආරණ්‍ය සේනාසනයේ බෙලිහුල්ලොයේ අවුරුදු 20කට වැඩි කාලයක් වැඩ හිටියා. ඒ වගේම විදේශගතව නැත්නම් විදේශයක ඉපදිලා ජර්මනිය වගේ රටක ඉපදිලා ලංකාවට ඇවිල්ලා භද්‍ර යෞවනයේදී පැවිදි වෙලා පැවිදි ජීවිතයෙන් 60 වසරකට වැඩි ප්‍රමාණයක් සම්පාදනය කරපු
විදේශගත ස්වාමින් වහන්සේලකින් වැඩිම වස් කාලයක් ඉතිහාසයේ ගත කරපු ස්වාමින් වහන්සේ. ඉතින් මේ ස්වාමින් වහන්සේ පිරිසිදු බ්‍රහ්මචාරී සීලයක් එකම ගරු ඇවතකින්වත් චෝදනාවක් නැතිව රැකලා ආරක්ෂා කරලා මේ මෑතක උන්වහන්සේ අපවත් වුණා. ඉතින් මේ ස්වාමින් වහන්සේටත් විශේෂයෙන් අපි හැමදෙනාම ජනිත කරගත් මේ පින අනුමෝදන් කරමු. ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා, නිවන් අමාවෙන්ම සැනසෙත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂ වශයෙන් අපේ අතිපූජනීය ගල්පියුමේ ලොකු ස්වාමින් වහන්සේගේ ඒ පියාණන් වහන්සේ මේ මෑතක අභාව ප්‍රාප්ත වුණා. ඉතින් මේ පියාණන් වහන්සේත් සිහිපත් කරන්නට ඕන. ඒ පියාණන් වහන්සේගේ ගුණබර බව, කාරුණිකත්වය, ඉතින් මේ බුදු පුතණුවන් ශාසනයට දායාද වුණා. ඉතින් මේ පියාණන් වහන්සේටත් මේ මහා පින් බලයේ ඒකාන්ත වශයෙන් අයිති වේවා, අනුමෝදන් වේවා, අත්පත් වේවා කියලා අපි සාදු කියලා පුණ්‍යානුමෝදනා සිදු කරමු. ඒ වගේම පින්වත් හැමදෙනාම සතුටු වෙන්න මේ වගේ උතුම් පින්කමක් මේ ප්‍රදේශයේ සිද්ධ කරගන්න ලැබීම මේ පාඨශාලාව ඇසුරු කරගෙන ඒ සඳහා ධනෙ පරිත්‍යාග කරපු ශ්‍රමය පරිත්‍යාග කරපු ද්‍රව්‍ය පරිත්‍යාග කරපු අනුමෝදන් වෙච්ච හැමදෙනාටම ඒ පින අයිති වෙනවා ඒකාන්ත වශයෙන්ම. ඉතින් ඒ කවුරුත් මේ මොහොතේ පැමිණිලා ඉන්න, මේ මොහොතට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කොයි කාටත් මේ පුණ්‍ය නිධානය අයිති වුණා. ඉතින් මේ හැමදෙනාගේ නමින් මිය පරලොවගේ සියලු ඥාතීහු අපි මේ මොහොතේ සිහිපත් කරමු. ඒ වගේම මේ පාඨශාලාවේ විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය ඇතුළු හැමදෙනාගේ නමින් මිය පරලොවගේ හැමදෙනා සිහිපත් කරගන්න. ඒ වගේම මේ දුවා දරුවන් මේ කොයි කාගෙත් මේ ගම් පළාතේ ඇහුදුටු මානේ තම තමන්ගේ නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. මේ ප්‍රදේශයට අධිග්‍රහිත සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. සක්දෙව් රජතුමාට, සතරවරම් දෙවිවරුන් ඇතුළු ඒ පින් කැමති හැමදෙනාම මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ මොහොතට සම්බන්ධ වූ අපේ අතිපූජනීය මහා සංඝරත්නයේ නමින් අපවත් වූ ස්වාමින් වහන්සේලාටත්, ගිහියන්ගේ නමින් මිය පරලොවගේ ඥාතීන්ටත්, දෙවියන් බමුණු සහිත සමස්ත ලෝකයටත් මේ පින අනුමෝදන් වේවා කියලා ගාථා සජ්ජායනා කරමින් පින් අනුමෝදනාව දැන් අපි සිද්ධ කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාධු සාධු සාධු. අපේ අතිපූජනීය මේ උතුම් පින්කමට ගල්පියුම ස්වාමින් වහන්සේගේ ඒ සෑම පින්කමකටම වගේ බොහෝම සහෝදරත්වයෙන් සහයෝගය ලබා දෙන කෝට්ටේ අවසරයි වප්ප ස්වාමින් වහන්සේ, ඒ වගේම අපගේ ගුරුදේව අප ආරණ්‍ය සේනාසනාධිපති රිදී මාලිය අධ්‍යවසරයි සුසන්ත ලොකු ස්වාමින් වහන්සේ, ඒ වගේම අපගේ ගුරුදේව ගල්පියුමේ අවසරයි සුමනරන්සි ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මේ පින්කමට සම්බන්ධ වෙච්ච ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම මේ පින්කම සඳහා ධනය කාලය ශ්‍රමය පරිත්‍යාග කළ හැම දෙනාටමත්, මේ පුංචි දුවා දරුවන්ටත්, දෙමව්පියවරුන්ටත්, ගම්වාසීන්ටත්, රටවාසීන්ටත්
ඔය කොයි කාටත් සිතක් ශාන්තියක් වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව ඇතිව මම ඊටාම බලගත් සූත්‍රයක් සජ්ජායනා කරලා ඉන් අනතුරුව ආශිර්වාද කරනවා හැමදෙනාම නිහඬ වෙලා ඒ අනන්ත බුදු ගුණ කැටි වූ ධම් ගුණ කැටි වූ සංඝ ගුණ කැටි වූ ඒ සත්‍ය ක්‍රියාමය ආශිර්වාදයේ ජීවිතයට ලබා ගන්න දෑත නල්ලේ තබා නිහඬව බොහොම සාවධානම ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉන්නවා කියන අදහස හිතේ ඇති කර ගන්න. සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති එවං මේ සුතං ඒකං සමයං භගවා වේසාලියං විහරති ගෝතමකේ චේතියේ තත්ත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච අභිඤ්ඤායාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනභිඤ්ඤාය සනිදානාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනිදානං සප්පාටිහාරියාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අප්පාටිහාරියං තස්සමයිහං භික්ඛවේ අභිඤ්ඤාය ධම්මං දේශයතෝ නෝ අනභිඤ්ඤාය සනිදානං ධම්මං දේශයතෝ නෝ අනිදානං සප්පාටිහාරියං ධම්මං දේශයතෝ නෝ අප්පාටිහාරියං කරණීයෝ ඕවාදෝ කරණීයා අනුශාසනී අලංච පනවෝ භික්ඛවේ තුට්ඨියා අලං අත්ථමනතාය අලං සෝමනස්සාය සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මින්ච පනවෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ සහස්සී ලෝක ධාතු අකම්පිතාති ඒතේන සච්ච වංජේන දුක්ඛා භයා රෝගා භූපසමින්තුතේ ඒතේන සච්ච වංජේන දුක්ඛා භයා රෝගා භූපසමින්තුතේ ඒතේන සච්ච වංජේන දුක්ඛා භයා රෝගා භූපසමින්තුතේ ඒතේන සච්ච වංජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වංජේන ජය සිද්ධි භවන්තුතේ මහ පොළව කම්පා කරවමින් බදාල ඒ ගෝතමක චේතිය සූත්‍ර දේශනාව කියන්නේ දසදහසක් සක්වාතල කම්පා කළ දේශනාවක්. ඒ උතුම් සූත්‍ර දේශනාව බුද්ධ ශක්තිය, ධර්ම ශක්තිය, සංඝ ශක්තිය, තෙරුවන් වහන්සේලාගේ අනන්ත ශක්තිය පිළිබඳව තථාගතයන් වහන්සේගේ සිංහනාදයයි. ඉතින් මේ අනන්ත වූ තථාගත බුදු ගුණ බලයෙන්, ධම් ගුණ, සංඝ ගුණ, බුදු ගුණ බලයෙන් මේ හැම දෙනාගේ ජීවිතවලට නොහිම් සුවයක්ම වේවා. මරණාසන්න මොහොතේදී අසරණ නොවේවා. කලපින් සිහිපත් වේවා.
ගන්නා හෙළනා සුසුම් දැල්ලක් පාසාම සැනසීම වේවා. තබන පියවරක් පාසාම සතුට ජයග්‍රහණයම වේවා. මේ භූමිය තුල ඉගෙන ගන්න දරුවන්ට අනාගත කටයුතු සාර්ථක කරගන්න මේක ආශිර්වාදයක් වේවා. පින්වත් ඔබ හැම දෙනාටම මහා සංඝ රත්නය ඇතුළු මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ මහා පුණ්‍ය ශක්තිය ඒකාන්ත වශයෙන් උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. සම්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොද්ධි භවන්තු තේ භවතු සම්බ මංගලම් රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොද්ධි භවන්තු තේ භවතු සම්බ මංගලම් රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු තේ අත්ථලන්දා සුඛිතා විරුල්හා බුද්ධ ශාසනේ අරෝගා සුඛිතා හෝත සහසම්බේහි ඥාතිභී හිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோපන්න රසී යථාති සාධු සාධු සාධු